අයිබෝන් ගෝවිත් විහංග YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න ඕගොල්ලන් හැමදෙනාටම. ඉතින් අද ටෝක් විත් යූ වැඩසටහනට අපි ඉඩහසර වෙන් කරගන්නේ සමාජ දැනුවත් කිරීමට. එහෙම නැත්නම් සමාජ සත්කාරක වැඩසටහනක් වෙනුවෙන්. ඒ සඳහා අපි ඔබ සමග සම්බන්ධ කරගන්නවා ජාතික ක්ෂය රෝග මර්ධන සහ ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතාව. අයිබෝන් ડોක්ටර්. අයිබෝන්. ඉතින් ડોක්ටර් දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ක්ෂය රෝගය සම්බන්ධයෙන් කතා කරන්න. අපි මුලින්ම කියමු ඇයි අපි මේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් මේ තරම් දැනුවත් කිරීමේ වැඩසටහන කරන්න ඕනේ කියන දේ. ඇත්තටම කිව්වොත් මේ ක්ෂය රෝගය කියන එක මේ වෙනකොට ලංකාවෙන් තුරන් කළ තිබිය යුතු රෝගයක්. නමුත් මොන හේතුවක් නිසා හෝ මේ වන විටත් අපිට ලංකාවේ තියෙන බෝවන රෝග දිහා බලනකොට තියෙන බරපතලම ප්‍රශ්නයක් බවට තවමත් මේක ඉහළින්ම තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි රෝගය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි අපි මේක බරපතලම රෝගයක් කියන්නේ? ප්‍රථමයෙන්ම රෝගීන්ගේ සංඛ්‍යාව දිහා බලනකොට අපි මේ මොහොතේ තියෙන මේ කොවිඩ් රෝගය පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ඩෙන්ගු රෝගයත් එක්ක. මේ ඩෙන්ගු රෝගයට සාමාන්‍යයෙන් රෝගීන් 10-15000ක් හෝ සමහර විට ලක්ෂ ගණනක් දක්වා වැඩි වෙන අවස්ථා තියෙනවා. නමුත් පහුගිය අවුරුදු 7-8 පුරාම වාගේ රෝගීන් 8000ක් 9000ක් පමණ සෑම වසරකම මේ වාර්තා වෙලා තියෙනවා මේ ක්ෂය රෝගී. ඒ නිසාම ලංකාවේ රෝගීන් සංඛ්‍යාව දිහා බලනකොට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වාර්තා වන රෝග අතරින් දෙවන ස්ථානයේට මේ රෝගය තවමත් තියෙනවා. ඒ වගේම එතනින් පල්ලෙහාට බස්සවන්න අපිට තාමත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මරණ දිහා බලනකොට මරණ වලින් ලංකාවේ බෝවන රෝගියක් මගින් ඇති කරන්නා වූ මරණ මේ මොහොතේ අපි නැවතත් මේ කොවිඩ් රෝගයේ පැත්තකින් තිබ්බොත් මේ දක්වා පහුගිය අවුරුදු 7-8 පුරාම වගේ මරණ වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති කරන්නේ මේ ක්ෂය රෝගය. ඒ කියන්නේ ඩෙන්ගු රෝගීන් වාර්තා වුණාට මරණ සංඛ්‍යාව සාපේක්ෂව අඩුයි. නමුත් ඊට සාපේක්ෂව ක්ෂය රෝගීන් අතර මරණ සංඛ්‍යාව වැඩි. සෑම වසරකම රෝගීන් 500ත් 600ත් අතර ප්‍රමාණයක් පහුගිය අවුරුදු ගණනාව මුළුල්ලේම වාර්තා වෙලා තියෙනවා. අන්න ඒ නිසයි අපි මේක බරපතල ප්‍රශ්නයක් හැටියට අපි නොකඩවා කියන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් වෛද්‍යතුමනි දැන් ඔබ සඳහන් කරන විදිහට අපි දැන් ජාත්‍යන්තරයේ ගමුකෝ සමස්ත ලෝකයේත් එක්ක ගත්තාම අපි ලංකාවේ අපේ තියෙන මේක පාලනය කිරීම එහෙම නැත්නම් මර්ධනය කර ගැනීම අපි යම් තත්දුරකට අපි පිටිපස්සෙන් ඉන්නවා කියලාද සඳහන් කරන්නේ. පිටිපස්සෙන් ඉන්නවා කියන්නේ අත් වශයෙන්ම රටක් හැටියට ගත්තාම ලෝකයට සාපේක්ෂව අපි ඉන්නේ අඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්න ගොඩට තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ low burden කියලා. නම් අවදානම් රහිත කලාපය. නෑ ඒ කියන්නේ රෝගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩු ඇටියටයි අපි සලකන්නේ. නමුත් ඇත්තම කිව්වොත් මේ අඩු සංඛ්‍යාව කියන එක මේ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 7-8ක් තිස්සේ එකම ආකාරයට තියෙනවා. මේක අඩු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඇත්තටම අපිට මේකට යම්කිසි වැඩපිළිවෙලක් යෙදුවා නම් මේ වන විට අපිට මීට වඩා රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙන්න තිබ්බා. නමුත් ඒක සිද්ධ වෙලා නැති නිසා තමයි අපිට මේක නැවතත් කතා කරලා මේක බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස ජනතාවට මේක දැනුම් දීලා ඒක හරහා ඒගොල්ලන්ගේ සියලු දෙනාගේම සහාය ලබාගෙන මේක මේ රටේ අපි මැලේරියාව තුරන් කරා, සරම්ප තුරන් කරා, පයිලේරියාව තුරන් කරා, ඒ වගේ මේකත් තුරන් කරන්න අපිට පුළුවන් නුදුරු අනාගතයේම අපි සියලු දෙනාම එක්කුණා. වෛද්‍යතුමනි දැන් අපි සිවිල් ජනතාවට කොහොමද මේ ක්ෂය රෝගය කියන දේ හඳුනන්නේ? ඔබට දැන් ක්ෂය රෝගය වැළඳී තිබෙනවද කියන දේ සමහර ජනතාව ඉන්න පුළුවන් වෛද්‍යතුමනි මිනිස්සුන් දැනුවත් නැහැ. තමන්ට රෝගයට ගොදුරු වෙලා තිනවද, තම රෝග වාහකයෙක්ද යන වගවත් දන්නේ නැහැ. ඉතින් මේ ක්ෂය රෝගය වැළඳුන කෙනෙක් කොහොමද දැන් මම හිතුවොත් මට මේ ක්ෂය රෝගය තියෙනවද කියලා මොන ලක්ෂණ වලින්ද මට හොයාගන්න පුළුවන් වෙන්නේ? ප්‍රධාන වශයෙන් මේ ක්ෂය රෝගය කියන්නේ බැක්ටීරියාවක් මගින් ඇති කරන රෝගයක්. ඒ නිසාම මේ මොහොතේ මම අමතක වෙන්න කලින් කියන්න මේකට අවශ්‍ය කරන ප්‍රතිජීවක තියෙනවා. ඒ ප්‍රතිජීවක නිසි ආකාරයෙන් පාවිච්චි කරොත් මේක සනීප කරන්න පුළුවන්. අපි අර වෙනත් කතා කරන කොවිඩ් හෝ ඩෙන්ගු හෝ වෛරස් රෝග වලට බෙහෙත් නැහැ කියලා කියනවනේ. නමුත් මේකට බෙහෙත් තියෙනවා.
මේ බේත් ටික වෙලා තියෙන්නේ මේ විස බීජය මේ බැක්ටීරියාව ටිකක් බරපතල සටන්කාමී බැක්ටීරියාව. සටන් කරනවා කියන්නේ ඉදිරියට ඇවිල්ලා සටන් කරනවා වගේම හැංගිලා ඉඳගෙන සටන් කරනවා. ඒ නිසාම අපිට මේ එක මේ වරු 3ක් එහෙමත් නැත්නම් දවස් 3ක් නැත්නම් දවස් 5ක් මේ ප්‍රතිජීවක දීලා මේක සනීප කරන්න බෑ. ඒ සඳහා සාමාන්‍යයෙන් 6 මාසයක් පමණ ප්‍රතිකාර කරන්න වෙනවා. ඒක හැරුණාම මේක සනීප කරන්න පුළුවන් රෝගයක්. මේ නිසා මම අර කියපු විදිහට මේක බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වෙන්නේ ශ්වසන මාර්ගය හරහා ප්‍රධාන වශයෙන්. ඒ වගේම තමයි ශ්වසන මාර්ගය හරහා ශරීරගත වෙලා ප්‍රධාන වශයෙන් අපේ රෝගීව වන්නේ ශ්වසන මාර්ගය සහ පෙනහල්ල. ඒ නිසාම තමයි වැඩිම දෙනෙකුට වැඩියෙන්ම තියෙන්නේ අර ඕනෑම ආසාදනයක් එනකොට ඇතිවන්නා වූ දීර්ඝ කාලීනව පවතින උණක් එහෙමත් නැත්නම් කැස්සක්. ඔය දෙක තමයි ප්‍රධානම රෝග ලක්ෂණය. ඊට අමතරව ශරීරයේ දි รา පත් වීමේ ලක්ෂණ එකින් එක පහළ වීම තමයි පහසුවෙන්ම අපිට හඳුනා ගන්න තියෙන්නේ. කියන්නේ කෑම අරුචිය, වැඩ කිරීමට තියෙන අලස ගතිය, තේට්ටු ගතිය, ඇඟ කෙට්ටු වීම, ඇඟ දි รา පත් වීම, වැඩ කරන්න බැරි වීම මේ සියල්ලත් එක්ක එන්නෙම තත්ත්වයේ දරුණු අතරපත් වෙනවා නම් අපිට එක්ක සමහරට පිළිකාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ වගේ බලපතර සමහරට පාලනය කළ නොහැකි දියවැඩියාව වෙන්න පුළුවන්. නමුත් මේ අතරින් ක්ෂය රෝගයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලේම මේ ඇඟ දි รา පත් වීමක් දකින ඕනම වෙලාවක අපි කියන්නේ අර මේ රෝහලකට ගොස් මේ පිළිබඳව දැනුම් දීලා පොඩ්ඩක් පරීක්ෂා කරවා ගන්න කියන්නේ. මොකද මේක මේ රෝගය හැටියට ගත්තාම ශරීරය දි รา පත් කරන්න පුළුවන් බරපතල රෝගයක්. මොකද පෙනහල්ල දි รา පත් වීමත් එක්ක පෙනහල්ල හාට හානි වීමත් එක්ක ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීමේ ක්‍රියාවලිය මාරාන්තිකයි වෙලා ඒකෙම මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වලටත් ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ රෝගය ශරීරයේ කෙස් සහ නිය ඇරුණාම ඕනෑම ඉන්ද්‍රියකට මට බලපාන්න පුළුවන්, බඩවැලට බලපාන්න පුළුවන්, වකුගඩුවට බලපාන්න පුළුවන්, ස්නායු පද්ධතියට බලපාන්න පුළුවන්, මොළයට බලපාන්න පුළුවන්, ඇටකටුවට බලපාන්න ඕනෑම ඉන්ද්‍රියකට මේක බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේකට අර අපි කියපු විදිහට 50%කට වැඩි ප්‍රමාණයකට බොහෝ වෙලාවට කැස්ස තමයි තියෙන ප්‍රධාන රෝග ලක්ෂණය. නමුත් එහෙම නොවි මේ රෝගය තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැම වෙලේම අර මම කියපු විදිහට ශරීරයේ දි รา පත් වීමක්, කෙටු වීමක්, අබල දුබල වීමක් දකිනවා නම් මේ රෝගය ගැන සැලකිලිමත්ව කල්පනා කරලා ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට දැනුම් දීලා ඒ පිළිබඳව පරීක්ෂා කරවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. වෛද්‍යතුමනි දැන් සාමාන්‍ය සිවිල් වැසියෙක්ට සාමාන්‍ය රැකියාවක නිරත වෙන පුද්ගලයෙක්ට දැන් ගොඩක් දුරට ඒගොල්ලන් කැස්සක් හැම්බිරිස්සාවක් කිව්වොත් දැන් මේ කොවිඩ් වසංගතය නිසා ගොඩක් දෙනෙක් අධි පරිස්සම් වීමක් වෙනවා මේ කැස්ස හැම්බිරිස්සාව කියන දේ. ඒ හැරුණකොට සාමාන්‍ය අපි අපේ ප්‍රජාව තුල ගත්තාම කැස්සක් හැම්බිරිස්සාවක් හැදුනම මිනිස්සෙක් ලොකුවට බය වෙන්නේ නැහැනේ. හැබැයි මේක ක්ෂය රෝග තත්ත්වයක් වුණත් දැන් විය හැකියිනේ. අපි මින් ඉදිරියට කතා කරොත් වෛද්‍යතුමනි දැන් පුංචි ළමෙක් ගත්තාම ගොඩක් වෙලාවට අපි දන්නවා පවුලේ තියෙන ආදරය කරුණාව හැමදේමත් එක්ක සිප වැළඳ ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ ඔස්සේ ඒ දරුවෝ අධි අවදානම් කලාපයකට අවදානම් තත්ත්වයකට ලක් වෙන එක ගැන ජනතාවක් කොහොමද දැනුවත් කරන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මේ රෝගය නිසි ආකාරයෙන් ප්‍රතිකාරයක් නොකළොත් මම කියපු විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ ශරීරයේ සමහර විට අබල දුබල කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම පෙනහල්ල ආශ්‍රිතව මේ රෝගයේ වැළඳී තියෙන පුද්ගලේ අර කියපු විදිහට නිතර කහිනවා, ඒ වගේම සෙම එළියට දානවා, ඒ වගේම ලේ සමහරට සෙමත් සමග ලේ එළියට යනවා. මේ එළියට දාන සෙම ආශ්‍රේ කහින හැම අවස්ථාවකම අපේ ශරීරයෙන් එළියට අර අපි කියන්නේ කෙලබිදිති වැටෙනවා. කෙලබිදිති නම් යම්කිසි දුරකට ඒක නවතිනවා. ඒක බිම වැටෙන්නේ මීටර. අපි මීටරයේ දුරස්ථතාවයේ කොවිඩ් වලට තියන්නේ කෙලබිදිතු මීටරයක් පමණ ඈතින් බිම වැටෙන එක. නමුත් මේකදී මේ කහින අවස්ථාවකදී විශේෂයෙන්ම එහෙම නැත්නම් හයියෙන් කතා කරන එහෙමත් නැත්නම් සින්දු කියන කෑ ගහන වගේ දෙයක් සිද්ධ කරොත් මේ කෙලබිදිති වලට අමතරව ඊට කුඩා අපි කියනවා ඒරසෝල්ස් කියලා වාබිදිති කියන ඇති වෙනවා. ඒරසෝල් ප්‍රාශ්වාස වාතයේ ඉතා සියුම් කොටස් වෙනවා. මේවා මේ කෙලබිදිති වාගේ බර දේවල් නෙවෙයි. ඒවා නම් මීටරකින් බිමට වැටෙනවා. මේක පාවෙවි යනවා.
පාවෙවි ගිහින් එයා එකත් එක්ක. ඔව් ඒ නිසා අර ඊට වඩා ඈතක ඉන්න කෙනෙකුට උනත් මේක බෝ වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ වගේම තමයි ගෙදරක Taman කිට්ටුවෙන් ඉන්න අයට අපි සංවෘද්ධ පරිසරයක නම් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ අර පුද්ගලයා කහින වෙලාවට පිටවන මේ විස බීජ මුළු කාමරය පුරාම ගේ පුරාම මේක සංසරණය වෙමින් තියෙනවා. එතකොට අපිත් එක්ක ඉන්න අනිකුත් වැඩිහිටියන්ට ළමයින්ට රෝගීන්ට සියලු දෙනාටම මේක ශරීරගත වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ප්‍රමාද නොවි අපිට අසනීපයක් තියෙනවා නම් පරීක්ෂා කරවලා මේ රෝගයට අවශ්‍ය කරන ප්‍රතිකාරය ගන්න නැත්නම් අර තුමා පටන් ගත්ත දෙයට මම නැවත මුලින්ම එන්නම් මේ කුඩා දරුවන්ට මේ රෝගයේ පිළිවීමේ ලොකු මේ අවදානමක් තියෙනවා. අපි නැවතත් කෙනෙක් අහන්න පුළුවන් දෙයක් තමයි එහෙනම් ඇයි මොකටද මේ BCG දෙන්නේ කියලා. BCG ඡය රෝගයට දෙන බවට තමයි අපේ සාමාන්‍ය මතය තියෙන්නේ. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්ත. නමුත් BCG දීම හරහා බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන්ගේ විශේෂයෙන්ම ශරීරයේ පුරා පැතිරෙන අපි කියනවා මිලියරි TB කියලා. ඒවමත් වගේම TB මෙනින්ජයිටිස් ආදී තියෙනවා මේ ශරීරයටම මුල් කාලයේ ඇති වෙන්න පුළුවන් බරපතල රෝගී තත්ත්වයක් වැක්වීම වළක්වනවා මිසක් TB රෝගය එමත් නැත්නම් ක්ෂය රෝගය හැදීම නවත්තන්නේ නෑ. අන්න ඒ නිසා අපිට ඒ ආරක්ෂා වීම ඉතාමත්ම වැදගත් වෙනවා තම නිවසකදී. වෛද්‍යතුමනි දැන් ක්ෂය රෝගය, tuberculosis, TB මේ MTB කියන බැක්ටීරියාවත් එක්ක මේ වෙන ක්‍රියාදාමය. දැන් වෛද්‍යතුමනි අපි සාමාන්‍ය සිවිල් ජනතාව උදෙසා මේ දේවල් කතා කරගෙන යද්දී අපේ වැඩසටහන නරඹන සාමාන්‍යයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය සිසුන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයට සම්බන්ධ අය වෙන්න පුළුවන්. ඒ අය උදෙසා ඔබට පුළුවන් විද්‍යාත්මක හැඳින්වීමක් එක්ක මේ රෝගය පිළිබඳ යම් හැඳින්වීමක් කරන්න වෛද්‍යතුමනි. ඔව්. මේ රෝගයේ මම කිව්වේ මේකේ ප්‍රධානම දේ තමයි අපේ ශරීරයට මේ විස බීජය ඇතුළු වෙනකොට මම කිව්වා මුලින්ම කිව්වා නැවතත් කියන්නේ පෙනහල්ලෙන් තමයි වැඩිම වශයෙන් ශරීරයට ඇතුළු වෙන්න තියෙන ඉඩකඩ. ඒ වගේම ශ්වසන මාර්ගයේ ඕනෑම තැනකින් ඇතුළු වෙන්න බැරි කමක් නැහැ. ඒ වගේම බඩවැල හරහා ඇතුළු වෙන්න බැරි කමක් නැහැ. මොකද බඩවැලේටත් ඒ කියන්නේ ඉස්සර නම් අපි කියනවා මේ කිරි පානය කිරීම හරහා විශේෂයෙන්ම ගව යන්ට හැදෙන ක්ෂය රෝගයේ කිරි හරහා ඇදීමක්. ඒ කියන්නේ කිරි උණු කරලා බොනකොට ඒක ලෙන්නේ නැහැ. උණු කර නොකර බීම හරහා එහෙම රෝගී තත්ත්වයක් ඇතිවීම ගැන කතා වෙලා තියෙනවා ලෝකේ පුරාම. සමහර රටවල් වල සමහර සංස්කෘතීන් වල කිරි උණු කරලා බොන්නේ නැහැ. ඉතින් ඒ වාගේ දේවල් නිසා. ඒ වගේම තමයි යම්කිසි රෝගී පුද්ගලයෙක්ගේ රෝගී තත්ත්වයක් නිසා හැමේ හෝ වෙන ශරීරයේ එළියට තියෙන තැනක මේ ක්ෂය රෝගී මේ තත්වයකින් ඇතිවන්නා වූ කොටසක් තියෙනවා නම් ඒවා සැරව තියෙනවා නම් ඒ සැරව ශරීරගත වන්න පුළුවන් වෙනතු දිගින් ඒවා බොහොම කලාතුරකින් පෙනහල්ලෙන් තමයි වැඩිම ප්‍රධානම. ඉතින් එතකොට ශරීරගත වුණාම ශරීරයේ බොහෝ වෙලාවට වෙන්නේ ශරීරයේ තියෙනවා අපේ අර BCG දීම නිසා බොහෝ වෙලාවට ශරීරයේ පුරාම තියෙන ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ ප්‍රතිශක්තිය හේතු කොටගෙන මේ ඇතිව ශරීරගත වෙච්ච ක්ෂය රෝග විස බීජ ටික ඒගොල්ලෝ එක පැත්තකින් ඒගොල්ලෝ බෙදෙන්න උත්සාහ කරනවා. බෙදි වැඩි වෙන්න. ඒ කරන ක්‍රියාවලියට සමබරව අපේ ශරීරය මගින් අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරලා මේගොල්ලෝ වටේට වැටක් බඳිනවා. වැටක් බැඳලා ඒක ආරක්ෂා කරලා තියෙනවා එළියට එන්න නොදී. ඒක එහෙම ඇති කිරීම ශරීරයේ ඕනෑම වැඩිම දෙනෙකුගේ ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙම ආරක්ෂා වුණු ඒ විස බීජය සමහර වෙලාවට ජීවිත කාලයටම මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒක අපේ අර ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඊටාම හොඳ තත්ත්වයක තියෙනවා නම් අර විස බීජය ඒකෙන්ම ආරක්ෂා වෙලා ඒකෙම තියෙනවා. ආය වෙන ශරීරයට මුකුත් හිරිහැරයක් කරන්නේ නැහැ. නමුත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන නම් එහෙමත් නැත්නම් යම් අවස්ථාවකදී මුලදී හීන නැහැ. නමුත් පවවනකොට දියවැඩියාව රෝග ඔය පිළිකාවලට දෙන ප්‍රතිකාර තියෙනවා. සමහර අර ඔටෝ ඉමියුන් ඩිසීසස් වලට අපේ ප්‍රතිශක්තිය අඩු වෙන්න හේතු වන්නා වූ විවිධ ඖෂධ වර්ග තියෙනවා. ඒවා දෙනවා. මේ වගේ දේවල් නිසා අර ප්‍රතිශක්තිය හීන වෙනකොට නැවතත් අර හැඟවුණු එක එළියට එන්න පුළුවන්. ඉතින් මේ වාගේ අපේ රෝගය හැටියට ගත්තාම මුලින්ම කියන්න ඕනේ අපිට TB කියන රෝගය තියෙනවා. ඒ වගේම සැඟවුණු TB, latent TB කියලා කියනවා.
ඒ අපි සමාජ අපි රෝගී තත්ත්වය තුළ ස්ටේජස් 3 පළවෙනි එක. ඔව් ඒ කියන්නේ මේ දැන් අපි ඔබතුමා මම අපි මේ ඉන්න සියලු දෙනාගේම සමාජයට ලේටන්ට් TB තියෙනවා වෙන්න පුළුවන්. අපි කාගෙන් හරි ඇතුළත් වෙලා සම වෙන්න ඕනේ. දැන් සංඛ්‍යා ලේඛන දිහාවට අපි හැරුණාම සමස්ත ලෝකයේ සංඛ්‍යා ලේඛන වල 2018 වර්ෂයේ ගත්තාම සමස්ත ලෝක ජනගහනයේ 3 එකක් මේ පළවෙනි තත්ත්වය ඔබ සඳහන් කරපේ එන්න තියෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි දැන් රටේ ලෝකේම ජනගහනය හරියටම ගත්තොත් සමසමව ගත්තොත් නම් එහෙම නෙවෙයි. නමුත් අපි දන්නවා මේ රෝගේ බහුලම තියෙන රටවල් වල ඔය 3න් එකක් නෙවෙයි සමහරට 4න් 3ක්ම වාගේ මේ රෝගේ වෙනවා. ඒ ගිනිකොන ආසියාව ඔව් අග්නිදිග ආසියානු කලාපයේ දකුණු ආසියාව අප්‍රිකාවේ ඒ වගේ පළාත්වල රටවල් වල මේ සංඛ්‍යාව ප්‍රතිශතය ඉතා වැඩි. ඒ දියුණු රටවල් වල සමහරට සාපේක්ෂව අඩුයි. නමුත් සමස්තයක් හැටියට ගත්තාම ලෝක ජනගහනයෙන් 4න් එකකට වැඩියෙන් මේක මේ කියපු සැඟවුණු TB රෝගය තියෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම තමයි රෝගය මතුවෙලා ඉන්න කට්ටිය වෙනම ඉන්නවා. රෝගය මතුවනකොට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මම කියව වැඩිම දෙනෙක් පෙනහල්ලෙන්. එහෙම නැත්නම් එක්ස්ට්‍රා පල්මනරි. එහෙම නැත්නම් පෙනහල්ලෙන් පිටත. ඒවත් විවිධ දැන් අපි දන්නවා TB මෙනින්ජයිටිස් කියලා හැදෙනවා, TB එන්කෙෆලයිටිස් කියලා හැදෙනවා, මේ TB කියලා බඩවැලේ හැදෙන්න පුළුවන්, අස්තිවල හැදෙන්න පුළුවන්, වකුගඩුවල TB හැදෙන්න පුළුවන්. ඒ වගේ මේ විවිධ ඉන්ද්‍රියයන් මේ TB හදන්න පුළුවන්. ඒවා එක්ස්ට්‍රා පල්මනරි ඒවා. ඒවනොත් සමහර වෙලාවල් වලට රෝගය අනික් අයට පැතිරවන්න පුළුවන්. මොකද ඒ රෝග විස බීජ විවිධ මාර්ග වලින් ශරීරයෙන් ඉවතට යන නිසා. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි අපි මේ රෝගය ගැන කතා කළ යුත්තේ. වෛද්‍යතුමනි දැන් පහුගිය වකවානුව තුල ගද්දී මේ ක්ෂය රෝගය සම්බන්ධව රෝහල් වලින් වෛද්‍ය උපසිත එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙද්දී මේ වෛද්‍ය අපි කිව්වොත් වෛද්‍ය නිලධාරී මහතෙක් ඉන්න වෙලාවේ ඖෂධ ලබා ගන්න ඕනේ කියලා නීතියක් ගෙනල්ලා තිබිලා තියෙනවා. ඒ කුමක් සඳහාද ඒක මේ එක දිගටම වෙන්න ඕනේ මේ ඩොසේජස් ටික කන්ටිනියු කරගන්න? මම කිව්වේ මේ විස බීජය ටිකක් දරුණු විස බීජයක් කියලා. මොකද මේක මේ කෙලින්ම අපිට පහර දෙනවා විතරක් නෙවෙයි අර ගරිල්ලා පහරත්. ඒ නිසා අපිට සමහර වෙලාවල් වලට හිතෙනවා දැන් ඔන්න අපි පහර දීලා එලෙව්වා මොන් ගියා ඉවරයි කියලා. නමුත් සැඟවිලා ඉඳලා නැවත එළියට ඇවිල්ලා පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පහර දෙන ආයුධ වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හෝ ඒවෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වෙන ක්‍රියාවලියන් ඒගොල්ලෝ දියුණු කරගන්නවා. අන්න ඒ නිසා අපේ ප්‍රහාරයේ තියෙන ප්‍රතිජීවක. මේ ප්‍රතිජීවක ටික හරියට පාවිච්චි කරේ නැත්නම් මේ ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් ඇති කරගන්න මේ විස බීජයට පුළුවන්. අන්න ඒ නිසා තමයි පළමුවෙන්ම මේක සම්පූර්ණයෙන් විනාශ වෙන්න අර හැංගවිලා තියෙනවා නම් ඒවා හිටන් විනාශ වෙලා සම්පූර්ණ සනීප වෙන්න 6 මාසයක් තිස්සේ ඒ નિયમિત වේලාවන් වලට નિયમિત මාත්‍රාවෙන් ඒ ඖෂධ ලබා ගන්න. නොකඩවා ගන්න. කඩවා ගන්න ඕනේ. එක මොහොතක් හෝ එක දවසක් හෝ ප්‍රමාද වීමක් සමහර විට නැවත රෝගයේ මුල ඉඳලා ප්‍රතිකාර කිරීමට සිද්ධ වෙන තරමට ඒක බරපතල වෙන්න පුළුවන්. ඉතින් ඒ தত্ত্বය වළක්වන්න තමයි අපි ඔය කියන්නේ අපි කියනවා ඩොට් කියලා. directly observe treatment කියලා. කවුරු හරි වගකිය යුතු. මේක වෛද්‍යවරයෙක්ම විය යුතු නැහැ. බොහෝ වෙලාවට සෞඛ්‍ය සේවකයෙක් ඉදිරියේ එහෙමත් නැත්නම් ඊට වඩා ඒ කියන්නේ සෞඛ්‍යවරයෙක්ගෙන් එහාට ගිහිල්ලා සමහර විට ගමේ ඉන්න පවුලේ ඉන්න වගකීමක් ගන්න කියන පුළුවන් පුද්ගලෙක් ඉස්සරහා මේක බොන්න කියනවා. කියන්නේ තමන් දරුවෙක් නම් ඒ දරුවට බේත් දෙනකොට දෙමව්පියෝ බේත් ටික ළඟට දීලා කන්ෆර්මේෂන් එක. අන්න නෑ මම දෙමව්පියෝ ඉස්සරහා එක්ක දෙමව්පියෝ කටට දාලා වතුර ටික බොන්න කියනවා. එහෙමත් නැත්නම් කටේ දාගෙන වතුර බොනකල් බලාගෙන ඉන්නවා. ඒ වගේ අපි ඒක හරියටම බොන බවට වග බලා ගැනීම මොකද අපේ පෘථග්ජන මිනිස්සු හැටියට සමහර අය අතරේ ලොකු විවිධ මතපතාන්තර තියෙනවා විවිධ හැසිරීම් රටා තියෙනවා. ඉතින් මේ රෝගය අපිට ආරක්ෂා වෙන්න රටෙන් රෝගය තුරන් කර ගැනීමට ඒ වගේම ඉන්න අය අතරේ මේ රෝගය ඇතිවීමට තියෙන ඉඩකඩ අවම කරගන්න නම් හැකි ඉක්මනින් මේ රෝගය සනීප කරගන්න ඕන. අන්න ඒ නිසා ඒ වගේම තමයි බාගෙට ප්‍රතිකාර කිරීම හරහා විස බීජ වලට ඔරොත්තු දෙන ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන මේ විස බීජ ගොඩ නැගුණොත් ඒවට ප්‍රතිකාර කිරීම අමාරු වෙනවා.
එහෙම වුණොත් වසංගතයක් හැටියට මේවා පැතිරෙන්න පුළුවන්. ලෝකේ සමහර රටවල ඒ විදිහට පැතිරිලා තියෙනවා. අපේ රටේ වාසනාවකට තවම අපිට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එවැනි ප්‍රතිරෝධයක් දක්වන අයට අපි දෙවෙනි මට්ටමේ අපේ ළඟ තියෙන second line drugs කියලා. ඒ ඖෂධ ලබා දීම හරහා අපි ඒක සනීප කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපේ සාමාන්‍යයෙන් ඉතා සුළු සංඛ්‍යාවක් තමයි එහෙම ප්‍රතිරෝධය සහිත අය ඉන්නේ. නමුත් මේක අවම කරන්න නම් අර ඔබතුමා කියපු විදිහට එක්කෝ තමන් වගකීම අරගෙන නොකඩවා ඒ බෙහෙත බොන්න ඕන. නැත්තම් කවුරු හරි ඒක අධීක්ෂණය කරලා directly observed treatment කියන dot ක්‍රමවේදය භාවිත කරලා ඒ ප්‍රතිකාරය කරන්න ඕන. ඒ නිසා තමයි අර ඔබතුමා කියපු විදිහට කෙනෙක් ඉස්සරහ තියලා මේක ප්‍රතිකාර කරනවා කියලා කියන්නේ. වෛද්‍යතුමනි මම හිතනවා ගෝවිත් විහංග YouTube නාලිකාව මේ අවස්ථාවේදී නරඹන ඔයගොල්ලන් හැමදෙනාම දැන් ඔබට පුංචි දරුවෝ ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ වටා ඔබගේ ආදරණීයයන් ඉන්න පුළුවන්. ඉතින් මේ සියලු දෙනාම රැක ගන්න වෛද්‍යතුමනි දෙද වෙන්න පුළුවන් නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්. මේ හැම දෙනෙක්ම මේ ක්ෂය රෝගයේ ගොදුරකට ලක් වෙන්න තියෙන අවදානම ඉතාමත්ම වැඩි. ඉතින් ඒ නිසා අපේ වෛද්‍යතුමා මේ අවස්ථාවේදී සඳහන් කරපු විදිහට මේ රෝගය කුමක්ද මේක හඳුනා ගැනීමේ ලක්ෂණ මොනවද මේ දේවල් හරි නිවැරදිව වටහා ගැනීම තුළින් ඔබට පුළුවන් වෙනවා ඔබගේ නිවස ඔබේ ඒ සොඳුරු කැදල්ල මේ ක්ෂය රෝගය කියන මාරාන්තික ක්ෂය රෝගයෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්නට ඔයගලන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් වෛද්‍යතුමනි මේ පිළිබඳ තියෙන මිත්‍යා මත මොනවද මේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් මිත්‍යා මත ඕනම දෙයක මිත්‍යාවත් එක්ක අපිට සටන් කරන්න සිද්ධ වෙනවා වෛද්‍යතුමනි මිත්‍යා මත මොනවද මේ ක්ෂය රෝගය සම්බන්ධයෙන්? මේ රෝගය ගැන ඇත්තටම කියන්නේ මේක සමහර වෙලාවට හැමෝම හිතනවා මේක නැති බැරි මිනිස්සුන්ගේ එහෙමත් නැත්නම් අර සමාජයේ අපි අපේ පිළිගැනීම අනුව මේ වැඩි දෙනාගේ පිළිගැනීම අනුව පහත් මට්ටමේ ඕ සමාජයේ පහළ ස්තරවල ඉන්න අයගේ තුන්වෙනි පන්තියේ ජනතාවගේ රෝගයක් කියලා. එහෙම එකක් නෑ. මේ රටේ අපි රෝගීන්ගේ නම් හැටියට මම කියන්න සූදානම් නැහැ. නමුත් අපිට මේ ඉහළම මට්ටමේ අපේ දන්නා ප්‍රසිද්ධ පුද්ගලයින්ට මේ රෝගය හැදිලා තියෙනවා. ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. රටවල් ලෝකයේ ගත්තාම ලෝක ඉතිහාසයේ රාජරාජ මහාමාත්‍යවරුන්ට රජවරුන්ට ප්‍රධාන ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට මේ රෝගය වැළඳිලා තියෙනවා. ලෝක ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවන් වලට ඒ පුද්ගලයන්ගේ මේ රෝගීන් තත්ත්වය මේ ලෝක ඉතිහාසයේ යම් සම්දිස්ථාන තීරණය කරන්න හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේක මේ දුප්පත් අයගේ ලෙඩක් කියලා පැත්තකට වෙන්න පුළුවන් ලෙඩක් නෙවෙයි ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. හෙට මට සමහර විට මගේ පරීක්ෂණයක් කරලා හෙට කවුරු හරි කියන්න පුළුවන් මෙන්න අහවලාට මේ රෝගය වැළඳිලා තියෙනවා කියලා. ඒ නිසාම මම කියන්නේ මේ රෝගය හංගන්න තරම් දෙයක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි හංගගෙන ඉන්න වෙන්නේ තමන්ගේ ඊටාම කිට්ටුවේ ඉන්න. පවුලේ අයට ඥාති මිත්‍රාදීන්ට තමයි මේ රෝගේ බෝ කරන්නේ. අන්න ඒක වළක්වා ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ රෝගය දෙන සැකයක් හරි තියෙනවා නම් අපි පරීක්ෂා කරගෙන ප්‍රතිකාර ගන්න. අපිට රෝගය තියෙනවා නම් අපි අපේ ඊටමත් කිට්ටුවෙන් ආශ්‍රය කරන සියලු දෙනාට දැනුවත් කරලා වහාම ඒ අයවත් පරීක්ෂාවට ලක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් එක පැත්තකින් අපි ඒගොල්ලන්ට කරන ලොකු අසාධාරණයක්. ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රතිකාරයේ ප්‍රමාද වෙන්න ඒගොල්ලන්ගේ ශරීර දුබලපත්යට හානියටපත් වෙනවා. අන්කට රෙඩි පෝ කරනවා. ඉතින් ඒක නවත්තන්න අනික සියලු දෙනාමත් එක් කරගෙන ඇවිල්ලා පරීක්ෂණයට ලක් කරවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එහිදී මම එකෙන් ඉතුරු ටිකක් කියලාම ඉන්නම් කොහෙන්ද අපි මේ ප්‍රතිකාරය ගන්නෙ? ඔව් ප්‍රතිකාරය ගන්න ලංකාවේ ප්‍රධානම රෝහල් සියල්ලකම වාගේ සින්නවා මේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු. ඒ අය හරහා ඕනෑම සංකූලතාවයකට ප්‍රතිකාර කිරීමට පුළුවන්. එතනින් එහාට ගියාම සෑම දිස්ත්‍රික්කයකම ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක්ෂය රෝගය සහ ලය රෝග පිළිබඳව කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ශායන 26ක් තියෙනවා. මේ 26 සාමාන්‍යයෙන් ඒ නගරවල ප්‍රධාන රෝහල් ආශ්‍රිතව හෝ ඒ කිට්ටුව පිහිටවලා තියෙනවා. ඒ ශායනයකට ගිහිල්ලා මේ බව සඳහන් කරනවා. එහෙම නැත්නම් ඕනෑම රෝහලකට මුංචිම රෝහලේ සිට ප්‍රධාන රෝහල දක්වා තියෙන ඕනෑම එකක තියෙන බාහිර රෝගී අංශයකට OPD එකට ගිහිල්ලා එහි වෛද්‍යවරුන්ට කිව්වොත්
මෙන්න මේ විදිහට මෙන්න මෙතන රෝග ලක්ෂණයක් තියෙනවා මට ඡාය රෝගය වෙන්න පුළුවන් මට බලා ගන්න ඕනේ කිව්වොත් ඒ කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් ඒවයි තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ දවස්වල වැඩියෙන් කතා කරන PCR පරීක්ෂණ ඡාය රෝගය සඳහාත් අපි භාවිතා කරා කොවිඩ් රෝගයෙන් එන්න කලින් ඉඳලා. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි PCR පරීක්ෂණ කරනවා ඒ ඡාය රෝගය හඳුනා ගැනීම සඳහා. ඒ නිසා එකම පරීක්ෂණයද වෛද්‍යතුමනි? නෑ PCR කියන මූලධර්මය පාවිච්චි කරමින් ඒ සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර තියෙනවා. ඒ යන්ත්‍ර තියෙනවා 30 ගාණක් රට පුරාම. ඒවායි වලින් මේ පරීක්ෂණ කරනවා. ඒ සියල්ලත් එක්ක මේ රෝගයට ප්‍රතිකාර කරගෙන රෝගය හඳුනා ගැනීම ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. දැනගත්තවහම අවශ්‍ය කරන ප්‍රතිකාරය කර ගැනීමට ගැටලුවක් වෙන්නේ නැතුව අපිට කරගන්න පුළුවන්. නිසි පරිදි ප්‍රතිකාර කිරීමෙන් අපිත් ආරක්ෂා වෙලා අපි අවට ඉන්න සියලු දෙනාම ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ විදිහටම සමස්ත ලෝකෙම මේ රෝගය තුරන් කරන්නට වගේම මුලින්ම අපිට පුළුවන් අපේ පුංචි අපේ රටින් අපේ ලංකාවේ මේ රෝගය ඉතාමත්ම අවම මට්ටමකට මේ සංඛ්‍යානන් අඩු කරන්නට ඔබට මට අපි සියලු දෙනාටම දායකත්වය දෙන්න අනිවාර්යයෙන්ම හැකි වෙනවා. ඉතින් වෛද්‍යතුමනි අපි අවසානයෙන් කතා කරමු දැන් අපි සංඛ්‍යා ලේඛන දිහාට හැරිලා බලද්දි මේ 2018 ගැන මම කතා කරද්දි 1.5 මිලියන්ස් වගේ ඩෙත්ස් ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා සිදු වෙලා තියෙනවා. ඉතින් අද වන විට ඒකේ තත්ත්වය වැඩි වීමකට ලක් වෙලා තියෙනවද වෛද්‍යතුමනි? එහෙම නැත්නම් අඩු වීමකට ලක් වෙලා තියෙනවද? 2019 දී කියන්නේ ලක්ෂ 14ක් මරණ සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට 2020 සංඛ්‍යා ලේඛන හරියටම තාම අවසාන ඒවා ඇවිල්ලා නැහැ. නමුත් මේ සංඛ්‍යාවන් ඒ මට්ටමේම ඇති කියලා මම නම් හිතනවා. ඒ නිසා මේකේ අඩුවීමක් ලොකුවට වාර්තා වීමක් ගැන මම නම් හිතන්නේ නැහැ. ලංකාව හැටියට ගත්තහමත් අඩුවීමක් නැති නිසා අපිට තියෙන තවත් වැදගත් දෙයක් තමයි ලංකාවේ අපිට රෝගීන් 8000ක් 9000ක් වාර්තා වෙනකොට අපිට හමු නොවන අපිට හොයාගන්න බැරි සැඟවුණු රෝගීන් 3-4000ක් ඉන්නවා කියලා ලෝක සෞඛ්‍ය සංගණනය කියනවා. අපිට පේනවා මොකද මේ හැම අපි රටේ ඉන්න සියලු රෝගීන් හඳුනා ගන්නවා නම් හැමදාම මේ රෝගීන් මේක ගන්නට තියෙන්න බෑ. මේක අඩු වෙන්න ඕනේ. නමුත් අඩු වෙන්නේ නොවෙන්න එක හේතුවක් තමයි අපිට මේ සැඟවුණු රෝගීන් ඉන්න නිසා අපි මේ එක කට්ටියකට ප්‍රතිකාර කරනකොට අනික් අය දිගටම බෝ කරනවා. තව හේතුවක් තමයි ප්‍රමාද වෙලා රෝගය හඳුනා ගන්න. අපි රෝගය හඳුනා ගන්නකොට එයා දෙන්නෙකුට තුන් දෙනෙකුට බෝ කරලා ඉවරයි. ඉතින් කොච්චර ප්‍රතිකාර කරත් වැඩක් නැහැ. අපි ඒ වෙනකොට බෝ කරලා ඉවරයි. අපි අනික් අයට බෝ කරන්න කලින් හඳුනාගෙන ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේක පල්ලෙහාට ගෙනියන්නේ. ඒ නිසා ප්‍රමාද නොවි පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා රට පුරාම අවශ්‍ය කරන පහසුකම් තියෙන නිසා නොපැකිලව ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබා ගන්න කියලායි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඉතින් ඒ නිසාම තමයි අද දවසේ එතුමාගේ කාලය, ඒ වටිනා කාලය කැප කරමින් අපි සමග එකතු වන්නේ මේ රෝගය පාලනය කර ගැනීම වෙනුවෙන් මේ සමාජයේ තියෙන දැනුවත්භාවය අඩුකම ඒ නිසාම සමාජය දැනුවත් කරන්න ඔබගේ මගේ අපි සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා කරගැනීමෙන් අපේ ලංකාව තුළ මේ රෝගය තුරන් කිරීමට දායකත්වය ලබා දීම වෙනුවෙන් තමයි එතුමා අපි සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් ගෝවිත් විහංග YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වුණාට වෛද්‍යතුමනි ඉතාමත්ම ස්තුතියි. ඔබගේ වටිනා කාලය අපි සමග ඔබගේ දැනුම අපේ සමාජගත කරන්නට අපි සමග එකතු වුණාට ඔබතුමාට ඉතාමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මෙවැනි මාධ්‍ය හරහා ඇත්ත වශයෙන්ම ලොකු කාර්යභාරයක් කරනවා. මොකද මේ ජනතාවට පණිවුඩේ නොයෑම තමයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ වෙන්නේ. ඒ සඳහා ඉදිරිපත් වීම පිළිබඳව ඔබ සියලු දෙනාටම මේ අපේ ආයතනයේ හැටියට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි වෛද්‍යතුමනි.